අපි මේ සලකා බලන්න යන උපකරණය තමයි අපි දැන් මේ කතා කරන්නේ බිම් සැකසීමේ උපකරණ ගැන. මේ ගැන පොඩ්ඩක් ඉතින් විවරණයකට ගියොත් එහෙම පොඩි මතක් කිරීමක් කළොත් අපි කතා කරන්නේ මේ බිම් සැකසීමේ උපකරණවල වර්ගීකරණයක් ගැන. මේ යටතේ අපිට පුළුවන් මේ බිම් සැකසීමේ උපකරණ බෙදන්න මුලින්ම යොදා ගන්න අවස්ථාව මත කොහොමද ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ ද්විතීයික බිම් සැකසීමේ උපකරණ ඒ වගේම අතුරුයක් ගෑමේ උපකරණ වශයෙන් ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ ගැන අපි දැන් මේ කතා කර ඉන්නේ මේවා අවශ්‍ය බලය ලබා ගන්න ආකාරය මත මිනිස් බලයෙන් ක්‍රියා කරන උපකරණ සත්ත්ව ශ්‍රමයේ හේවත් සත්ත්ව බලයෙන් ක්‍රියා කරන උපකරණ ට්‍රැක්ටර් මගින් ක්‍රියා කරන උපකරණ වශයෙන් බෙදන්න පුළුවන් අපිට. ඒතර අපි දැන් කතා කරලා ඉවරයි මේ වෙනකොට මිනිස් බලයෙන් හා සත්ත්ව බලයෙන් ක්‍රියා කරන උපකරණ. අපි කතා කරමින් ඉන්නේ ට්‍රැක්ටර් බලයෙන් ක්‍රියා කරන උපකරණ ගැනයි. අපි සාකච්ඡා කරලා ඇති රෝද දෙකේ ට්‍රැක්ටරෙන් ක්‍රියා කරන හැඩලෑල් නගුල ගැන, රෝද හතර ට්‍රැක්ටරෙන් ක්‍රියා කරන හැඩලෑල් නගුල ගැන දැන් කතා කරන්න යන්නේ තැටි නගුල පිළිබඳවයි. එතකොට අපි තැටි නගුල ගැන තමයි පොඩ්ඩක් මේ මතක් කරගන්න යන්නේ. මේ තැටි නගුල ටිකක් විතර සුවිශේෂී උපකරණයක් වෙනවා. මොකද මේක භ්‍රමණය වන ආකාරයේ නගුලක්. මේකේ තියෙනවා කැරකෙන කොටස්. නගුල් තැටිත් කැරකෙනවා. ඒ වගේම නගුලේ තියෙනවා භූමි අංශය වෙනුවට තියෙන භූමි රෝධයක්. ඒකත් කැරකෙනවා. මේ නගුලේ තියෙනවා විශාල බරින් යුක්ත නගුල් කඳක් හෙවත් පතකඩයක්. මේක අධික බරකින් යුක්තයි. තවත් ඕනනම් මේක ඇතුළේ කුහරමේ තියෙනවා අපිට අවශ්‍ය විදිහට බර අමුතුවෙන් යොදන්න පුළුවන් වෙන විදිහට. එතකොට මේක තමයි පතකඩය. එතකොට මේකට සම්බන්ධ වෙලා තියෙනවා මේ වගේ සිරස් පතකඩ. හුඟක් වෙලාවට දෙකක් පමණ තියෙනවා. මෙන්න මේ සිරස් පතකඩ වලට සම්බන්ධ වෙලා තමයි නගුල් තැටි කියන ව්‍යුහ තියෙන්නේ. මේ වගේ අවතල තැටි පවතිනවා. මේ වගේ අවතල තැටි පවතිනවා. හුඟක් වෙලාවට තැටි දෙකක් තමයි තියෙන්නේ. මේවා මෙහිම ඇඳට අවතල තැටි නගුල ට්‍රැක්ටරයට සවි වෙන්න තියෙනවා තුන් පුරුක් ඇමුණුම නැත්තම් තුන් පුරුක් සම්බන්ධතාව මේ විදිහට තියෙනවා. මෙතනින් තමයි ට්‍රැක්ටරේ නගුලට සම්බන්ධ වෙන්නේ. ඊළඟට මේ තැටි වලට සවි වෙලා තියෙනවා ළමයි මඩ සූරණ හෙවත් මඩ් ස්ක්‍රීපර්ස් කියලා ව්‍යුහ දෙකක්. මෙතන එකක් තියෙනවා ඔහොම. මෙතන තව එකක් තියෙනවා මෙහෙම මඩ සූරණ. ඒ වගේම සීසෑමේදී නගුල පසෙකට තල්ලු යන එක වළක්වලා નિયમિત හීවිටේ පවත්වා ගන්න භූමි රෝධය නම් විශේෂ රෝධයක් සවි කරලා තියෙනවා. මේකට සමහරු කියනවා ෆරෝ රෝධය කියලා. සමහරු කියනවා භූමි රෝධය කියලා. ඊට අමතරව සමහර වෙලාවට කම්පන දරා ගන්න ෂොක් ඇබ්සෝබර්ස් තියෙනවා. ඒක එච්චර වැදගත් වෙන්නේ නැහැ අපිට. මේ තියෙන නගුලේ ප්‍රධාන කොටස්. මම මේ කොටස් නම් කළොත් එහෙම මේකට අපි කියනවා තිරස් පතකඩේ කියලා. තිරස් පතකඩේ. මෙන්න මේ කොටස් වලට අපි කියනවා එකක් නම් කරන්න සිරස් පතකඩේ කියලා. සෑම තැටියකටම එකක් බැගින් තියෙනවා. මේ තියෙන නගුලට සවි කරලා තියෙන නගුල් තැටි. මේ තියෙන නගුල් තැටි වලට සවි කරලා තියෙන මඩ සූරණේ මේ වගේ මඩ සූරණ දෙකක් වෙන වෙනම තැටි දෙකට තියෙනවා. මෙන්න මේ රෝදයට අපි කියනවා ළමයි භූමි රෝධය කියලා. එහෙම නැත්නම් කියත හැකි ෆරෝ රෝධය කියලා. මේ නගුල ට්‍රැක්ටරයට සම්බන්ධ වෙන්නේ ස්ථාන තුනකින්. ඒකට අපි කියනවා තුන් පුරුක් ඇමුණුම හෙවත් 3 point linkage එක කියලා. මෙතනින් තමයි මුදුන් ඇමුණුම නම් ස්ථානයක සම්බන්ධ වෙන්නේ. එහෙනම් මෙතන මුදුන් ඇමුණුම හා
සම්බන්ධ වන ස්ථානය. මෙන්න මේ ස්ථානවලට අපි කියනවා සයිඩ් ලින්ක්ස් හෙවත් පැති ඇමුණුම් හා සම්බන්ධ වන ස්ථාන කියලා. එතකොට මේ එකක් තව එකක් අනිත් පැත්තේ තියෙනවා. ඇත්තෙන්ම මේ නගුල ගමන් කරන්නේ ළමයෝ මෙන්න මේ පැත්තටයි. ට්‍රැක්ටරයට සම්බන්ධ කරපුවාම නගුල ගමන් කරන්නේ මේ පැත්තට. නගුලේ කොටස් වශයෙන් අපිට මෙන්න මේ ටික තමයි වැදගත්ම කොටස් ටිකයි මම මේ පෙන්වුම් කරලා තියෙන්නේ. නගුලේ කොටස් වශයෙන් මේක ඊටාම ශක්තිමත් යකඩ වලින් හදපු ටිකක් බර උපකරණයක්. නගුලේ කොටස් වශයෙන් තියෙනවා තිරස් පතකඩයක්. සිදුරු සහිතයි මේකට ඕනනම් බර දාන්න පුළුවන්. ඒකට සම්බන්ධ වෙලා තියෙනවා සිරස් පතකඩ. මේ සිරස් පතකඩ වලට සම්බන්ධ වෙලා තියෙනවා කැපෙන සුළු දාර සහිත ලෝහමය නැත්නම් වාණේ කිව්වත් කමක් නැහැ අවතල තැටි. මේ කැපෙන සුළු දාර සහිත අවතල තැටි සවි වෙලා තියෙන්නේ මේ සිරස් පතකඩයන් මගින්. මේක අපි ඇත්තටම පැතිපෙනුම ඉදිරිපත් කළොත් මෙන්න මේ වගේ තත්ත්වයක්. මෙහෙම තියෙනවා ළමයෝ තිරස් පතකඩේ කොහොම ඉස්සරහට යනවා. මේකෙන් හට ගන්නවා මේ වගේ ඔය කියන සිරස් පතකඩ. අන්නේ සිරස් පතකඩ ඇවිල්ලා තමයි ඔය කියන කැපෙන සුළු දාර සහිත නැත්නම් කැපෙන සුළු දාර තියෙන අවතල තැටි තියෙන්නේ. ඔය විදිහට සයි වෙලා තියෙනවා. එතකොට මේකට සම්බන්ධ වෙලා තියෙනවා මෙතනින් මඩ සූරණේ. මේ කොටස මං පැත්තෙන් බලපුවහම පේන විදිය ඇන්නේ. මේ ඇඳලා තියෙන පතකඩේ නැත්නම් තිරස් පතකඩේ ඒක හරස් කඩක් ඇඳලා තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ ඒකෙන් හටගන්න සිරස් පතකඩේ. මෙන්න මේ තියෙන නගුල් තැටි. කැපෙන සුළු දාර සහිත නගුල් තැටි තමයි මේ තියෙන්නේ. නගුල් තැටියේ තැවරෙන මැඩ ගලවන්න තමයි මේ මඩ සූරණය තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ මඩ සූරණය. මඩ් ස්ක්‍රේපර් එක කියන්න පුළුවන්. මේ රෝදය මේ තැටිය රෝදයක් වගේ මෙතනින් භ්‍රමණය වෙනවා. මේ භ්‍රමණය වීම පහසු වෙන්නේ ඝර්ෂණය අඩු කරලා භ්‍රමණය වීමට මේ තැටියට යොදලා තියෙනවා ඝර්ෂණය අඩු කරන ව්‍යුහයක්. ඒවට අපි කියනවා බෙයාරින් කියලා. මේ සාමාන්‍ය ව්‍යවහාරයේ රේසර් කියන්නේ මේවට තමයි. එතකොට මේ වගේ තව තැටියක් මෙතන තියෙනවා. එතකොට දැනගන්න එමනම් මේක තමයි මේකේ පෙනුම. මේ තියෙන්නේ ශක්තිමත් වාණේ වලින් හදපු සිරස් මේ තිරස් පතකඩේ මේ තියෙන්නේ ඒකේ මේ පතකඩේ තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ ඒකෙන් හටගන්න සිරස් පතකඩේ මේක තමයි මේ තියෙන්නේ. මේ තියෙන අවතල තැටිය මෙහෙම සම්බන්ධ වෙලා තියෙනවා. මේ තියෙන මඩ සූරණේ මේ තියෙන්නේ. එතකොට මේ විදිහට මේ උපකරණයේ තියෙනවා තිරස් පතකඩයක්. ඒ තිරස් පතකඩේට සම්බන්ධ වෙලා තියෙනවා සිරස් පතකඩ මගින් මේ විදිහට කැපෙන සුළු දාර සහිත ශක්තිමත් තියුණු දාර සහිත ශක්තිමත් ලෝහ තැටි සවි කරලා තියෙනවා. මේ තැටි වල නිදහසේ භ්‍රමණය වෙන්න පුළුවන්. ඒ භ්‍රමණය පහසු වෙන්න තමයි බෙයාරින් යොදලා තියෙන්නේ. එතකොට මේ උපකරණයේ ට්‍රැක්ටරයට සවි කිරීමට තියෙනවා තුන් පුරුක් ඇමුණුම හෙවත් 3 point linkage කියලා ස්ථානයක්. මම නිකමට පොඩි බාහිර දෙයක් කියන්නම් පුතේ. මේක කෙලින්ම මේ රූපයට සම්බන්ධ නැහැ. අපි ට්‍රැක්ටරයකට උපකරණ සවි කරනකොට අපට කැමති තැන් වලින් උපකරණ සවි කරලා බෑ. මේ තියෙන ට්‍රැක්ටරයක් නම් මේ තියෙන ට්‍රැක්ටරයක පසුපස රෝදය කියලා හිතන්න. එතකොට මෙහෙම තියෙනවා ට්‍රැක්ටරේ සීට් එකක් තියෙනවා. ඊළඟට මෙහෙම තියෙනවා එන්ජින් එකේ බඳ කොටසක්. ඊළඟට තියෙනවා මේකේ සුක්කානමක් තියෙනවා.
ඊළඟට මේකේ බොනට් එකක් තියෙනවා. මෙතන ඉස්සරහ රෝදේ තියෙනවා. මේ සයිලන්සරේ තියෙනවා. ට්‍රැක්ටරයක් කියන්නේ මේ වගේ එකක්. මේ ට්‍රැක්ටරයකින් අපි ප්‍රධාන ආකාර දෙකක බලයන් ලබා ගන්නවා. එකක් තමයි ඩ්‍රාෆ්ට් පවර් හේවත් අදින බලය. අනික තමයි රොටරි පවර් හේවත් භ්‍රමණය වන බලය. ට්‍රැක්ටරයකින් ඩ්‍රාෆ්ට් බලය හේවත් නැත්නම් අදින බලය ලබා ගන්නකොට උපකරණ සවිකරන ස්ථානයේ තමයි 3 point linkage එක හේවත් තුන් පුරුක් ඇමුණුම. ට්‍රැක්ටරයෙන් යනවා මෙන්න මේ වාගේ දණ්ඩක්. මේකට කියනවා අපි টপ ලින්ක් එක කියලා. නැත්නම් මුදුන් ඇමුණුම කියලා කියනවා. මේ වගේ තව දණ්ඩක් තියෙනවා. මේකට අපි කියනවා සයිඩ් ලින්ක් එක හේවත් පැති ඇමුණුම කියලා. මේ පැත්තේ එක පැති ඇමුණුමක් තියෙනවා, තව එකක් එහා පැත්තේ තියෙනවා. ඒක ට්‍රැක්ටරයකට අපි උපකරණ සවි කරන්නේ ඇදගෙන යන උපකරණයක් නම් මෙන්න මේ මුදුන් ඇමුණුම හා පැති ඇමුණුම් දෙක මගින්. ස්ථාන තුනකින් සවි කරන හින්දා ඒකට අපි 3 point linkage හේවත් තුන් පුරුක් ඇමුණුම කියලා කියන්න පුළුවන්. දැන් අපි නගුල ගැන කතා කළොත් ළමයි මේ නගුලේ තියෙන මෙන්න මේ මුදුන් ඇමුණුම මේ නගුලේ තියෙන ළමයෝ මෙන්න මේ මුදුන් ඇමුණුම ට්‍රැක්ටරේ මුදුන් ඇමුණුමටත් අර පැති ඇමුණුම් දෙක ඒ කියන්නේ මෙහෙම මුදුන් ඇමුණුම මෙහෙම තියෙනවා පැති ඇමුණුම් දෙක මෙහෙම තියෙනවා මම ට්‍රැක්ටරේ කියලා හිතන්නකො මෙහෙම සවි කරන්නේ. එතකොට ඇදගෙන යන්න පුළුවන් අවශ්‍ය නම් පැති ඇමුණුම් මගින් උපකරණ ඔසවන්න පහත් කරන්න පුළුවන්. එහෙම තමයි අපි ට්‍රැක්ටර් එකකට උපකරණ සවි කරන්නේ. මේ පෙන්නුම් කරලා තියෙන්නේ ඒකයි. මේ පෙන්නුම් කරලා තියෙන්නේ ඒකයි. ට්‍රැක්ටරේ යන්නේ මේ පැත්තට. මේ ට්‍රැක්ටරේට ඇදුම් බලය ලබා ගන්න ඕන නම් උපකරණ සවි කරන්නේ මේ විදිහට. දැන් අපි අර නගුල ගත්තාම මම දල වශයෙන් ඇඳුත් එහෙම නගුල මේ විදිහට තියෙනවා නම් නගුලේ කොහොම තිබුණා තැටි. එතකොට මේකේ තියෙන මේක ගෙනල්ලා මෙතනට හයි කරනවා. මේක ගෙනල්ලා මෙතනට හයි කරනවා. මේක ගෙනල්ලා මෙතනට හයි කරනවා. හයි කරනවා කියන්නේ මම සිදුරු තියෙන්නේ ඒවට ඇන දානවා. එතකොට දැන් මෙතන තියෙනවා පර්ව රෝධය හේවත් භූමි රෝධය. මේ තියෙන නගුල මෙතෙන් ට්‍රැක්ටරේ. මේක ගානට රිවර්ස් කරලා අරගෙන මේ දණ්ඩයි මෙයයි සම්බන්ධ කරනවා. මේ දණ්ඩයි මෙයයි සම්බන්ධ කරනවා. මේ දණ්ඩයි මෙයයි සම්බන්ධ කරනවා. එහෙම සම්බන්ධ කළාට පස්සේ ට්‍රැක්ටර් එක යද්දි මේ දඬු මගින් මෙයා ඇදගෙන යනවා. ඔසවන්න ඕන වෙච්චාම මේ දඬු වල තියෙනවා පහසුකමක් මේ දඬු ඔසවන්න පාත් කරන්න පුළුවන්. ට්‍රැක්ටරයට පුළුවන් මේ දඬු ඔසවන්න පහත් කරන්න. මේ දඬු ඔසවද්දි පහත් කරද්දි මොකද වෙන්නේ? උපකරණයත් ඔසවනවා පාත් කරනවා. දැන් අපි තැට නගුල ගෙදරදී ට්‍රැක්ටරයට හයි කරගන්නවා නම් මේක බාගෙන ගියොත් මොකද වෙන්නේ? තාර පාරත් හැවෙනවා. අපි උපකරණයේ ට්‍රැක්ටරයට සවි කරලා මේ සඳහා මම නිකන් කියන්නේ වැඩිපුර දෙයක් මෙච්චර දැනුම නම් අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ දැනගන්න ඉන්ට්‍රස්ට් නම් මේ ට්‍රැක්ටර් එක දකුණු පැත්තේ මඩ් ගාඩ් එක ගාව තියෙනවා හයිඩ්‍රොලික් ලීවර් පැනල් කියලා එකක්. අන්න ඒ ලීවර්ස් එහාට මෙහාට දාලා තමයි අපි මේ උපකරණ උස් පහත් කිරීම හෝ නියමිත උසකින් තියාගන්නේ. මම නිකමට කියන්නේ මේ සඳහා ප්‍රධාන ලීවර් දෙකක් තියෙනවා. එකකට කියනවා අපි ඩ්‍රාෆ්ට් කන්ට්‍රෝල් කියලා අනිකට පොසිෂන් කන්ට්‍රෝල් කියලා. අපි ඩ්‍රාෆ්ට් කන්ට්‍රෝල් කියන එක මගින් තමයි සීසෑමේදී අවශ්‍ය විදිහට උස අඩු වැඩි කරනවා. ට්‍රැක්ටරේ එරිනවා වගේ නම් උපකරණය අදින්න නැත්නම් පොඩ්ඩක් ඔසවනවා. ආපහු පාත් කරනවා. පොසිෂන් කන්ට්‍රෝල් එකෙන් අපි උපකරණයක් නියමිත උසක තියාගන්නවා. එතකොට මේ උපකරණ වැඩ කරන්නේ ට්‍රැක්ටරයේ ගියර් පෙට්ටිය හේවත් ගියර් බොක්ස් එකේ තියෙන ඔයිල් මගින්මයි. මේ ගියර් බොක්ස් එකේ තියෙන ඔයිල් ට්‍රැක්ටරයට ආවේනික විශේෂ පද්ධතියකට ගමන් කරනවා. ඒ පද්ධතියට අපි කියනවා හයිඩ්‍රොලික් සිස්ටම් එක හේවත් ද්‍රාව පද්ධතිය කියනවා. ට්‍රැක්ටරයක උපකරණ උස පහත් කරන්නේ ඔයිල් ප්‍රෙෂර් කිරීමෙන්. ඒකට දායක වන පද්ධතිය තමයි හයිඩ්‍රොලික් සිස්ටම් එක හේවත් ද්‍රාව පද්ධතිය. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ හයිඩ්‍රොලික් සිස්ටම් එක කියලා.
ඒ වගේම තමයි උපකරණ උස පහත් කරන්නේ. උපකරණ උස පහත් කරනවා විතරක් නෙවෙයි ළමයෝ. මේ ද්‍රාව පද්ධතියේ ඉඳලා හටගන්න නලයක් තියෙනවා. ඒ නලය ගෙනල්ලා ටේලරේට සවි කරපුවාම අපිට පුළුවන් ඒ මගින් ට්‍රේලරේ උස් පහත් කරන්න. ඔය ගල්වැලි බෑමේදී ට්‍රැක්ටර්ස් වල ට්‍රේලර්ස් උස්සන්නේ අපි කියන ටිපින් කරනවා කියලා ඇල කරන්නේ. ඒ ටිප් කරන්නේ නැත්නම් ඇල කරන්නේ මේ හයිඩ්‍රොලික් සිස්ටම් එකේ තියෙන ඔයිල් තල්ලු කරනවා ට්‍රේලරේට. ඒකෝ ට්‍රේලරේ තියෙන දණ්ඩක් මගින් උඩට තල්ලු කරනවා. ඒ කියන්නේ මේ ට්‍රැක්ටරේ තියෙන ගියර් බොක්ස් එකේ ඔයිල් වලින් කොටසක් ට්‍රැක්ටර් එක ගියර් බොක්ස් එකට විශාල ඔයිල් ප්‍රමාණයක් තමයි ලීටර් 40ක් 50ක් විතර අල්ලනවා. ඒ අල්ලන ලීටර් මේ ගියර් ඔයිල් වලින් විශාල ප්‍රමාණයක් මේ හයිඩ්‍රොලික් සිස්ටම් එකටත් පාවිච්චි වෙනවා. මේක තියෙන ට්‍රැක්ටරේ පිටිපස්සේ හරිය තියෙන්නේ. ඒතකොට ඒකෙන් තමයි ට්‍රැක්ටරයක් උපකරණ උස පහත් කිරීම සිද්ධ කරන්නේ. ඒ මගින් තමයි ඒකට සම්බන්ධ දඬු තුනක් තියෙනවා. මේ දඬු තුන මගින් තමයි ට්‍රැක්ටරේට මේ උපකරණය සවි කරගන්නේ. මම මේ බාහිර දෙයක් කිව්වේ දැනගන්න. සාමාන්‍ය මේ වගේ හයිඩ්‍රොලික් සිස්ටම් එකක් කිව්වා ද්‍රාව පද්ධතියක් මෙච්චර විධිමත් ආකාරයෙන් සාමාන්‍ය මෝටර රථයක නැහැ. මෝටර රථයේ හයිඩ්‍රොලික් ක්‍රමයට ක්‍රියා කරනවා තිරිංග පද්ධතිය. ඒකට වෙනම මේ වගේ ඉතා සංකීර්ණ පද්ධතියක් නැහැ. ඒකට අපි වෙනම ඔයිල් එකක් දානවා බ්‍රේක් ඔයිල්. බ්‍රේක් ඔයිල් මගින් එන්ජින් එක වැඩ කරන්නත් තියෙනවා පොඩි බ්‍රේක් සිස්ටම් එකක් බ්‍රේක් පද්ධතියක්. ඒකෙදි කරන්නේ බ්‍රේක් ඔයිල් කියන විශේෂ තෙල් වර්ගයේ පීඩනයට ලක් කරලා තමයි රෝද නතර කිරීම කරගන්නේ. ට්‍රැක්ටර්ස් වල ගොඩක් වෙලාවට බ්‍රේක් වැඩ කරන්නේ යන්ත්‍ර මේ මිකැනිකල් නැත්නම් ලීවර පද්ධතියක් වෙන සරල ලීවර පද්ධතියක් මගින්. හැබැයි අර උස් පහත් කිරීම වැනි වැඩ කරන්නේ මේ වගේ හයිඩ්‍රොලික් සිස්ටම් එකක් මගින්. ඔබ දැකලා තියෙන විශාල පස් කපන යන්ත්‍ර තියෙන. ඒවත් තියෙනවා ඒ වගේ හයිඩ්‍රොලික් සිස්ටම් එකක්. හරි. ඒක අපිට කෙලින්ම අදාළ නැහැ මම නිකන් කිව්වේ. දැනුවත් වෙන්න ඕගොල්ලන්ගේ වැඩිපුර අවබෝධයට. රයිට්. එතකොට ළමයෝ මොකද වෙන්නේ? අපි ආපහු මෙතෙන්ට ආවොත් මේකේ තියෙනවා තිරස්පතකඩයක්. ඒකට සම්බන්ධ වෙලා සිරස්පතකඩ තියෙනවා. මේ සිරස්පතකඩ වලට තම ධාරය කැපෙන සුළු ඉතා තියුණු ලෝහමය නැත්නම් වානේ අවතල තැටි සවි කරලා තියෙනවා. මේවායේ ධාරය අධිකව කැපෙන සුළුයි. මේ තැටියේ ආලේප වෙන නැත්නම් තැවරන මඩ ඉවත් කිරීමන මඩ සූරණයක් තියෙනවා. මේ තැටි වල භ්‍රමණය වීම පහසු කරන්න බෙයාරින් නම් කොටසක් තියෙනවා. ට්‍රැක්ටරයට සවි කරන්නේ තුන්පුරුක් ඇමුණුමෙවත් මුදුන් ඇමුණුම හා පැටි ඇමුණුම් දෙකමකින්. සීසෑමේදී ට්‍රැක්ටරය નિયમિત මාර්ගයේවත් හි විටේ පවත්වා ගන්න මේ භූමි රෝධයේවත් ෆරෝ රෝධය දායක වෙනවා. අපි කරන්නේ ට්‍රැක්ටරයට මේ නගුල සම්බන්ධ කරගෙන මේක කුඹුරට අරගෙන එනවා. නැත්නම් භූමියට අරගෙන එනවා. අරන් ඇවිල්ලා මේ කැපෙන සුළු අවතර දාර සහිත තැටි පසට පහත් කරනවා. කුඹුරට ගෙනල්ලා මේ තැටි දෙක සහිත ට්‍රැක් නගුල අපි අර ලීවරේ මගින් ප්‍රෙෂර් කන්ට්‍රෝල් ලීවරේ මගින් පසට පහත් කරනවා. ප්‍රතිඵලය වෙන්නේ මොකක්ද? නගුල පහත් වෙනවා. මේකේ බරට මොකද වෙන්නේ ළමයෝ? මේ විදිහට මේක පස් පිඩල්ලක් කපාගෙන පසට ඇතුළු වෙනවා. දැන් මේ ටික තියෙන්නේ පස ඇතුළේ. නගුල් තැටිය මේ විදිහට පස කපාගෙන ඇතුළට බහැලා තියෙනවා. ඊළඟට මොකද්ද කරන්න හදන්නේ? මේ ට්‍රැක්ටරේ ඉදිරියට පදවනවා. ඉදිරියට පදවත් මොකද වෙන්නේ? මේ නගුල් තැටිය කැරකෙනවා. ට්‍රැක්ටරේ ඉදිරියට පදවාගෙන යනකොට මේ නගුල් තැටිය මේ විදිහට කැරකෙනවා. මේ කැරකෙන නගුල් තැටි මගින් මොකද කරන්නේ? මේ කපාගත්ත පස්පිඩැල්ල මෙහිම උඩට අරගෙන ඇවිල්ලා මේ මඩ සූරණේ හැපෙනවා. හැපිලා කැට පොඩි වෙලා පරස්පරව පෙරලෙනවා. මේ මඩ සූරණේ කියලා කිව්වට මේක තියෙන නිකම්ම තැටිය ගෑවෙන මඩ හූරන් නෙවෙයි. මඩ සූරණේ නැත්තම් නගුල ක්‍රියා කරන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. මෙයා තමයි උඩට එන පස්පිඩැල්ල ගෙනල්ලා මඩ සූරණේ හැපෙනවත් එක්කම ඒක කැට පොඩි වෙලා පරස්පරව පෙරලෙනවා. ඉතින් ට්‍රැක්ටරේ ඉස්සරහට යන්නේ මේ වගේ පස්පිඩලි කප කප උඩට ගියනවා මඩ සූරණේ හැපෙනවා පරස්පරව පෙරලනවා. ට්‍රැක්ටරේ මගින් පස්පිඩල්ල කපද්දී කැපූ පස්පිඩල්ල ඔසවද්දී ට්‍රැක්ටරේ මගින් නැත්තම් නගුල මගින් පසට බලයක් යොදනවා. නගුල මගින් පස්පිඩල්ල කැපීමේදී ඒ වගේම කැපූ පස්පිඩල්ල එසවීමේදී නගුල මගින් පසට බලයක් යොදනවා. ඊට සමාන හා ප්‍රතිවිරුද්ධ බලයක් පස මගින් නගුල මත යොදලා නගුල පසකට තල්ලු වෙලා යන්න හරි නිකන් අර පස්ස පරණ දෙවල්ලෝ ඉන්නේ ඒ වගේ විශ්වෙවි යන්න පුළුවන්. ඒ தත්ත්වයේ වළක්වලා නගුල નિયમિત ගමන් මාර්ගයේ පවත්වා ගැනීමට භූමි රෝධය හෙවත් ෆරෝ රෝධය දායක වෙනවා. ඒ රෝධය
හැඩලෑලි නගුලේ භූමි අංශය කරපු වැඩේ කරනවා. මොකක්ද? ෆරෝ රෝදය. මෙයා රෝදයක් භ්‍රමණය වෙලා නගුල පසකට තල්ලු වියාම වළක්වලා નિયમિત හීවිතේ හෙවත් ගමන් මාර්ගය පවත්වා ගන්න. අපිට සීසාන ගැඹුර පාලනය කරන්න පුළුවන්, හීවිතේ පළල පාලනය කරන්න පුළුවන්. ඒ සඳහා දායක වන විශේෂ ඇන්ගල්ස් වගේක් මේ තැටිවලට තියෙනවා. අපි එච්චර ඒව ගැන කතා කරන්න ඕනේ මම නිකන් කියන්න. එකක් තියෙනවා මේ තැටිවල සිරස් කෝණය හෙවත් vertical angle කියලා එකක්. මේ තැටිවල තියෙනවා සිරස් කෝණය කියලා එකක්. ඇත්තටම තැටියක සිරස් කෝණය කියලා කියන්නේ මේ තියෙන පොළොව මට්ටම නම් මේ නගුලේ තියෙන තැටියක් අවතල තැටිනේ තියෙන මේ වගේ තැටියක් සිරස් සමග සාධන කෝණය. මේ කෝණය අඩු වැඩි කරන්න පුළුවන් අපිට. මේ කෝණය වැඩි කරන්න සීසාන පළල හෙවත් හීවිතේ පළල වැඩි වෙනවා. සීසාන ගැඹුර අඩු වෙනවා. මේක අඩු කරන්න හීවිතේ පළල අඩු වෙනවා. සීසාන ගැඹුර වැඩි වෙනවා. තව කෝණයක් තියෙනවා මම නිකන් කියන්නේ. ඒකට කියනවා අපි horizontal angle හෙවත් තිරස් කෝණය කියලා. තිරස් කෝණය කියන්නේ මේකයි. ට්‍රැක්ටරේ ගමන් කරන්නේ මේ පැත්තට නම් මේ තැටිය මෙහෙම නෑ. මේ තැටියේ තියෙන්නේ මදක් ආනත වෙලා මෙන්න මේ විදිහට. ට්‍රැක්ටරේ ගමන් කරන දිශාව හා මේ තැටිය අතර තියෙන කෝණයට අපි කියනවා තිරස් කෝණය කියලා. මේක ප්‍රධාන වශයෙන් හීවිතේ පළල තීරණය කරනවා. මේ කෝණයේ වැඩි වූ තරමටම හීවිතේ පළල වැඩි, අඩු වූ තරමටම හීවිතේ පළල අඩුයි. සිරස් කෝණය මත සීසාන ගැඹුර තීරණය වෙනවා. ඒ නිසා දැනගන්න තැටි නගුලක තියෙන ප්‍රධානම සීරු මාරු දෙක තමයි මේ සිරස් කෝණය හා තිරස් කෝණය. සිරස් කෝණය ප්‍රධාන වශයෙන් හීවිතේ ගැඹුර පවත්වා ගන්න අතර තිරස් කෝණය ප්‍රධාන වශයෙන් හීවිතේ පළල තීරණය කරනවා. අපි කතා කළේ දල වශයෙන් ඔය තැටි නගුලක් පිළිබඳව. එන්න පාඩමට. අපි කතා කරන්න යන්නේ තැටි නගුල ගැන. මේ වර්ගයේ නගුල් වල පස හොඳට කපලා පෙරලනවා. හින්දා පස පෙරලීමක් සිද්ධ වෙනවා. තැටි වල පස් ඇලීම වළක්වන්න මඩ සූරණයක් තියෙනවා. හැබැයි මම කලිනුත් කිව්වා මඩ සූරණේ තියෙන්නේ තැටිය මඩ හූරන්න විතරක් නෙවෙයි කියලා. දිනකට හෙක්ටයාර 1-2ක් පමණ ප්‍රමාණයක් හාන්න පුළුවන්. පොළවෙන් ඉහළට එසවීමට පහත් කිරීමට හා සීසාන ගැඹුර පාලනය කරන්න ට්‍රැක්ටරයේ තියෙනවා ද්‍රාව බල පද්ධතිය. මේකට තමයි මම කිව්වේ හයිඩ්‍රොලික් සිස්ටම් කියලා. මේක වැඩ කරන්නේ ගියර් පෙට්ටියේ තියෙන ගියර් බොක්ස් ඔයිල් වල. ඔය අවබෝධ තිබුණා නම් ඇති ඔබට. නමුත් මම ගොඩක් විස්තර ඔබට මේ පිළිබඳව කියලා දුන්නා. මේ ගැන කියනවා මේ ගල් මුල් සහිත අලුතෙන් සංවර්ධනය කරන ගොඩ ඉඩම් වල බිම් සැකසීමට යොදා ගන්න පුළුවන්. මොකද මේක කැරකි කියන උපකරණයක්. කිසියම් වගා ක්ෂේත්‍රයක ගල් මුල් ආදිය තියෙනවා නම් ඒවේ හැප්පිලා කැඩෙනවා වෙනුවට මොකද වෙන්නේ? මේ තැටි කැරකි ගමන් කරන හන්දා ගල් මුල් ආදිය තිබ්බොත් මේ තැටි වලට ඒවා උඩින් පැනලා ඉන්න පුළුවන්. ඒවේ හැප්පිලා කැඩලා බිඳලා යන්නේ නැහැ. ඒ නිසා ගල් මුල් සහිත අලුතින් සංවර්ධනය කරනවා කියන්නේ තද පස්වල බිම් සකස් කරන්න පුළුවන්. සාමාන්‍ය නගුලක ඇති නගුල් තලයේ හා හැඩලෑල්ල වෙනුවට මේකේ තියෙන්නේ කැරකෙන විශාල වාණී තැටි. නගුල් තැටි කියන්නේ ඒවට තමයි. දැනගන්න මෙවැනි තැටියක සාමාන්‍යයෙන් විශ්කම්භය සෙන්ටිමීටර් 60ක් පමණ වෙනවා. මේ තැටි අවතලයි. එතකොට මේවා මගින් පස කැපීමක් හා මේ තැටි මගින් පස කැපීමක් හා ඉහළට එසවීමක් කරනවා. මතකද ඔබට? තැටිය මෙහෙම තිබුණාම පසට ඇතුල් වුණාම පස් කුට්ටියක් කැපෙනවා. ඊළඟට මතකද ට්‍රැක්ටරේ ඉදිරියට ගමන් කරද්දී
තැටිය කැරකෙනවත් එක්කම කැපූ පස් කුට්ටිය ඉහළගෙන යාමක් කරනවා. තැටිවලට සවි කර ඇති මඩ සූරන මගින් පිඩැල්ල ගලවලා ආපහු පහතට දානවා. උපකරණයේ පිහිටි බිම් රෝධය හෙවත් හීවිට රෝධය, මේකට තව නමක් තමයි භූමි රෝධය හෙවත් ෆරෝවී. මේකට තව නමක් තමයි භූමි රෝධය. එහෙම නැත්නම් ෆරෝවීල් කියලා කියනවා. මගින් නගුල එක එල්ලේ තියාගන්නවා, අර වැනි යන්න දෙන්නේ නැහැ. කම්පන අවශෝෂණය මගින් ගැස්සීම් අවම කර උපකරණය ඉදිරියට තල්ලු කරගෙන යාම පහසු කරනවා. මේකේ තියෙනවා ෂොක් ඇබ්සෝබර්ස් හෙවත් කම්පන අවශෝෂක. මේවට අපි කියනවා ෂොක් ඇබ්සෝබර්ස් කියලා. ඔබ දැකලා තියෙනවා මේ මොටර් සයිකල් වලත් තියෙනවා එහෙම ෂොකට් කියලා සාමාන්‍ය විවහාරයේ මිනිස්සු කියන්නේ. ළමයි ෂොකට් නෙමෙයි මේ වචනේ ෂොක් ඇබ්සෝබර්. ෂොකට් කියලා එකක් නෙමෙයි තියෙන්නේ ෂොක් ඇබ්සෝබර්. ෂොකට් සෝබර් ෂොකට් එහෙම නෙමෙයි මේ වචනේ ෂොක් ඇබ්සෝබර්. මේ මගින් කරන්නේ වාහනේ නගුල මත ඇතිවන කම්පන උරාගෙන ඒක ස්මූත්ලි නැත්නම් බොහොම සුමට ක්‍රියාකාරීත්වයක් ලබා දෙනවා. ඔය අපි කතා කළේ තැටි නගුල පිළිබඳවයි. ඩිස්ක් ප්ලව් එක පිළිබඳ. මෙම උපකරණය එසවීමටත් කැපෙන ගැඹුර වෙනස් කිරීමටත් ට්‍රැක්ටර් එකේ තියෙන අර හයිඩ්‍රොලික් සිස්ටම් එක දායක වෙනවා. විස්කම්භ ප්‍රමාණ 3කින් තැටි හදනවා. එක නගුලක හැබැයි තියෙන එකම ඩයමීටර් එකේ තැටි විතරයි. බහුලව යොදාගන්නේ සෙන්ටිමීටර් 60 තැටි වෙනවා. ඊටාම ගල් අධික නම් හරියන්නේ තැටි කැඩෙනවා. හැබැයි මෙන්න මෙහිම ඔප්ෂන් එකක් තියෙනවා. ගල් මුල් අධික පස්වලට අපි යොදාගන්නේ මෙන්න මේ වගේ තැටි. දැන් සාමාන්‍ය තැටි නගුලක තැටි මේ වගේ ළමයි. ධාරිය සුමටයිනේ. නමුත් ගල් මුල් අධික පස් සඳහා අපි යොදාගන්නේ ළමයි මෙන්න මේ වගේ හැඩයක් සහිත තැටි. මොනවද තියෙන්නේ? ධාරී කට්ටා තියෙනවා. මේ මගින් ගල් මුල් හානි තත්ත්වයටදී පාවිච්චි කරන්න පුළුවන්. සුමට තැටි නෙමෙයි දාගන්නේ. තැටියේ ධාරී කට්ටා සහිත ඒවා තමයි පාවිච්චි කරන්නේ. මේ තියෙන්නේ බඳු නගුලක රූපයක්. මේ තියෙන්නේ ඉහළ ඇමුණුම හෙවත් මුදුන් ඇමුණුම. මේ තියෙන්නේ වම් පැති ඇමුණුම, දකුණු පැති ඇමුණුම. මේ තියෙන්නේ තිරස් පතකඩය ඇත්තටම. මේ තියෙන්නේ සිරස් පතකඩය. මේ තියෙන්නේ ෆරෝ රෝධය. මේ තියෙන්නේ මඩ හරණේ හෙවත් මඩ සූරණය. මේ තියෙන්නේ කැපෙන සුළු ධාර සහිත අවතල තැටි. මේ තියෙන ඉබඳු උපකරණයකම ඇත්තටම ලබාගත්ත වඩා නිවැරදි ප්‍රායෝගික රූපයක් ඒක මගින් දක්වලා තියෙන්නේ මේ කොටස් ටික තමයි. මේකේ නගුල් තැටි තුනක් තියෙනවා. ඒවා තියෙන්නේ මෙහිම ට්‍රැක්ටරේ ගමන් කරන පැත්තටම නෙමෙයි මෙහිම ඇන්ගල් එකකින්. මේ ඇන්ගල් එක තමයි අපි කතා කරපු තිරස් කෝණය කියලා කිව්වේ. මේ තියෙන ෆරෝ රෝධය. හරි. එහෙනම් අපි මේ වෙනකොට ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ පිළිබඳව කතා කරලා ඉවරයි. අපි කතා කළා මිනිස් බලයෙන් ක්‍රියා කරන උපකරණ, අපි කතා කළා සත්ත්ව බලයෙන් ක්‍රියා කරන උපකරණ, කතා කළා ට්‍රැක්ටර් බලයෙන් ක්‍රියා කරන උපකරණ. මිනිස් බලයෙන් ක්‍රියා කරන උපකරණ විදිහට උදැල්ල, උදළු මුල්ලුව හෙවත් තුන් කටුව, නාරස්සනේ වැනි උපකරණ අපි යෝජනා කළා. අපි ආවා සත්ත්ව බලයෙන් ක්‍රියා කරන ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ වලට. අපිට හම්බ වුණේ කවුද මේ යටතේ? අපට හම්බ වුණා පෝරු. සමහරවිට සත්ත්ව බලයෙන් ක්‍රියා කරන ප්‍රාථමික නිසා අපිට හම්බ වුණේ නගුල්. ඉස්සෙල්ලම හම්බ වුණා ගැමි ලී නගුල, ගැමි හැඩල ඇලි නගුල, සිරස් නගුල, තනි ගව නගුල. ඊළඟට අපි ආවා යන්ත්‍ර මගින් ක්‍රියා කරන
ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ වලට. රෝද 2 ට්‍රැක්ටරෙන් ක්‍රියා කරන හැඩලෑලි නගුල. ඒ වගේම රෝද 4 ට්‍රැක්ටරෙන් ක්‍රියා කරන හැඩලෑලි නගුල. ඒ වගේම තැටි නගුල පිළිබඳව අපි සාකච්ඡා කළා. එහෙනම් දැන් එන්න ද්විතීයික බිම් සැකසීමේ උපකරණ. මොකද ඒ ගැන කියන්න තියෙන්නේ මේවාද මිනිස් ශ්‍රමයෙන් ක්‍රියා කරන උපකරණ සත්ත්ව බලයෙන් ක්‍රියා කරන උපකරණ යන්ත්‍ර ශ්‍රමයෙන් ක්‍රියා කරන උපකරණ වශයෙන් වර්ග කරන්න පුළුවන්. ඉස්සෙල්ලම දක්වලා තියෙනවා ද්විතීයික බිම් සැකසීමේ උපකරණය කවුද? උදැල්ල. උදැල්ලේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අප මේට පෙර සාකච්ඡා කරලා තියෙනවා. නිසා අපි ආපහු උදැල්ල ගැන මෙතන කතා කරන්න යන්නේ නැහැ. ඊළඟට අත්‍රේක්කය. මේ තියෙන අත්‍රේක්කය වැරදි ආකල්පයක් ගන්න එපා. මේ අත්‍රේක්කේ මගින් කරන්නේ කුණු අදින එක කියලා. ඒක විකල්ප භාවිතයක්. මේක ප්‍රධාන බිම් සැකසීමේ උපකරණයක්. ප්‍රාථමික බිම් සැකසීමෙන් පසු අත්‍රේක්කේ යොදාගෙන ශ්‍රේෂ්ඨයේ ගල් මුල්, ඉතිරි වල්පැල, ඉපඩැලි ඉවත් කිරීම, පස් කැට පොඩි කිරීම, පස්ස මට්ටම් කිරීම ආදී කටයුතු කරන්න පුළුවන්. මේ තියෙන්නේ මිට, මේ තියෙන්නේ තලය. අත්පෝරුව මේක අපිට ගෙදරදීම හදාගන්න පුළුවන් උපකරණයක්. මේක බොහෝ විට යොදාගන්නේ මඩ වී ගොවිතැනේදී. වී වගාවේ වැඩතුළටත් පස්සියුම් ලෙස මට්ටම් කරගන්න අත්පෝරුව භාවිතා කරනවා. අත්පෝරුව භාවිතා කරලා ශේෂ්ත්‍රයේ ජල වහනය සඳහා වැඩිපුර ජලය බැහැලා යන්න ඇලමං පිළියෙල කරනවා. අපි ගත්තොත් එහෙම කුඹුරක පවතින ජල කළමනාකරණ තත්ත්වේ කුඹුරක තියෙනවා ළමයි මේ විදිහට නීරවල් තියෙනවා. නීරවල් ඇතුලේ අපි තීරු වශයෙන් සමතලා පෘෂ්ඨ හදා ගන්නවා. මෙහෙම හදා ගන්නවා. මේ තීරු හදා ගන්නා සමතලා පෘෂ්ඨ අතර වැඩිපුර ජලයේ බැහැලා යන නැත්නම් ජල වහනය සඳහා කුඩා ඇල මාර්ග හදලා තියෙනවා. මෙන්න මේ ඇල මාර්ග වලට අපි කියනවා ඇලමං කියලා. මේවා මගින් තමයි කුඹුරේ තියෙන වැඩිපුර ජලය එකතු කරලා ඉවත් කරන්නේ. දැනගන්න මේ ඇලමං සැකසීමට අපි යොදාගන්න එක උපකරණයක් තමයි මේ අත්පෝරුව කියන්නේ. මේක ඊට අමතරව ශේෂ්ත්‍රයේ පස් සමතලා කිරීමට හෙවත් වැපිරීම සඳහා අධිකව භාවිතා වෙනවා. දැනගන්න වැපිරීම කියන්නේ බීජ ඉහින එකම නෙමෙයි. රයිට්. මේක ලෑලි තලයක් තුනට මේ තලයෙන් අපිට පුළුවන් පස සමතලා කරන්න. එහෙනම් අපිට හම්බ වෙනවා සත්ත්ව බලයෙන් ක්‍රියා කරන ද්විතීයික බිම් සැකසීමේ උපකරණ. මේක ක්‍රියා කරන ළමයි සත්තු දෙන්නෙක් මගින් මීගවෙන් දෙන්නෙක් මගින්. මේකේ බොහොම සරලව ගත්තොත් එහෙම ලෑල්ලක් තියෙනවා. මේ ලෑල්ලට අපි මිටක් හයි කරලා නැත්නම් පොඩි හැන්ඩල් එකක් හයි කරලා ඒක තමයි අරගෙන යන්නේ. එතකොට ඒක පස මත ඇදගෙන ගියාම පස ලෙවල් වෙනවා. බලන්න. මට්ටම් පෝරුව නැත්නම් තල පෝරුව සතුන් දෙදෙනෙකු මගින් අදිනු ලබන පෝරුවක්. සතුන් දෙදෙනාගේ කර මත තබන හරස්ලීය වියගහ කියලා කියන මම ඉගෙන කලින් කිව්වා. වියගහ ලනු පට්ටාදිය මගින් කරට බැඳලා පෝරුවේ හරස්ලීයක් හයි කරනවා. එතකොට සෑම මට්ටම් පෝරුව මඩ ගොවිතැනේදී බොහෝ විට භාවිතා වෙනවා. මේකෙන් කැට පොඩි කරලා පොළොව මට්ටම් කරලා ජල වහන තත්ත්වය දියුණු කරනවා. පැය 4කදී හෙක්ටයාර් 0.4ක පෝරු ගන්න පුළුවන්. මේ තියෙන උපකරණය තමයි. ගවයින් සම්බන්ධ කරන්නේ මෙතනට මෙන්න තියෙනවා පැතලි ලෑලි තහඩුව. මේකෙන් තමයි පස් කැඩ පොඩි කරලා ශේෂ්ත්‍රයට පෝෂක ලබා දීමක් නැත්නම් ශේෂ්ත්‍රයේ සමතලා කිරීමක් තහවුරු කරන්නේ. මේ තියෙන ඒ වාගේ උපකරණයක් ගවයින්ට සම්බන්ධ කළ අවස්ථාව. මේවට කියන්නේ අපි මට්ටම් පෝරු හෙවත් තල පෝරු කියලා. ඊළඟට හම්බ වෙනවා බුරුම ඇනදත් පෝරුව. මේක ඇත්තටම බුරුමෙන් හඳුන්වා දුන් පෝරුවක් වෙනවා. මේකෙන් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ ඇත්තම කිව්වොත්
පස් සමතලා කිරීමටත් වඩා පස් කැට පොඩි කරන්නයි. මේක බොහොම සරලව ගත්තොත් මේ වගේ තියෙනවා දැවමේ කඳක්. මෙන්න මේ දැවමේ කඳ හරහා හයි කරලා තියෙනවා විශාල වශයෙන් යකඩ උල්. එතකොට මේක පස මත ඇදගෙන යනකොට පස් කැට පොඩි වෙලා මොකද වෙන්නේ? ශීර්ෂයේ සමතලා වෙලා පස බුරුල් වෙලා තියෙනවා. මේක තමයි උපකරණයේ බුරුම ඇනදත් පෝරුව කියන්නේ ඕකයි. එතන කියනවා මඩබිම් සකස් කිරීමට යොදා ගන්නා පෝරු වර්ගයක් සෙන්ටිමීටර් 120ක් 135ක් පමණ දිගින් යුක්ත වෙනවා. එතකොට මෙන්න මේ කොටසට අපි ඇනදත් සවි කරලා තියෙනවලු. මේකින් සෙන්ටිමීටර් 12ක් පමණ ගැඹුරට සීසාන්න පුළුවන්. නැවත නැවත භාවිතා කරන්නත් පුළුවන්ලු කවුද? බුරුමින් හඳුන්වා දීපු බුරුම ඇනදත් පෝරුව. මේ දක්වලා තියෙන ආපහු බුරුම ඇනදත් පෝරුවක රූපයක්මයි මේ පේනවද? කොපු. අපි එනවා ට්‍රැක්ටර් බලයෙන් ක්‍රියා කරන ද්විතීයික බිම් සැකසීමේ උපකරණයකට. හැබැයි මේක ද්විතීයික බිම් සැකසීමේ උපකරණයක් කිව්වට සමහර අවස්ථාවලදී ප්‍රාථමික බිම් සැකසීමටත් යොදා ගන්නවා. මොකක්ද උපකරණය? කොකු නගුල, ඉංග්‍රීසියෙන් කියනවා ටයින් ටිලර් කියලා. අපි කියනවා ටයින් ටිලර් කියලා. ටයිම් මෙහෙම නෙමෙයි. එතකොට බොහොම සරලව මතක් කරනවා නම් මෙයා ගැන කිසියම් රාමුවක් අරගෙන මේ රාමුවට කොකු සවි කිරීමෙන් තමයි සාදලා තියෙන්නේ. එතකොට මේක ට්‍රැක්ටරයට සවි කරලා ඉදිරියට ඇදගෙන යනවා. එතකොට වෙන්නේ මොකක්ද? මෙන්න මේ කොකු පසට කිඳා බහැලා, පස බිඳලා බුරුල් කරනවා. පස් කැට පොඩි කරනවා. පස කැපීම හා පෙරලීමේදී උපකරණයේ පසකට තල්ලු යන එක වළක්වන්න මෙයා වෙනත් ව්‍යුහ සමග සම්බන්ධ වෙලා තියෙනවා. ක්‍රියාවන් ගණනාවකට යොදා ගන්න පුළුවන් වෙනවා. කොකු නගුල නැත්නම් ටයින් ටිල රෝද 4 ට්‍රැක්ටරෙන් ක්‍රියා කරනවා. වගා කිරීමට සුසු බිමක මතු පිට ඉපනැලි හා කුණ්ඩොඩු මෙන්ම කැලෑ ශුද්ධ කිරීමට, කැට පොඩි කිරීමට, පස බුරුල් කිරීම වැනි කාර්යයන් ගණනාවක් සඳහා යොදා ගන්නවා. මේක ද්විතීයික බිම් සැකසීමේ උපකරණයක් වුණාට ප්‍රාථමික බිම් සැකසීම සඳහාත් ගොවීන් පාවිච්චි කරනවා. ඒකයි අපි මේක ප්‍රාථමික බිම් සැකසීම උපකරණයක් වශයෙන් සලකන්නේ. මේක ද්විතීයික බිම් සැකසීමේ උපකරණයක් වුණාට ප්‍රාථමික බිම් සැකසීමේ ක්‍රියාවන් සඳහාත් ගොවීන් යොදා ගන්නවා. මේක මගනුත් පස පෙරලීමක් නොවුනට ගැඹුරට පස බුරුල් කරනවා. මේක ඊටාම හොඳ වෙනවා පෝෂක සුලභතාවට. මේ කොකු නගුල් තල සවිමත් වක් ගැසුණු දණ්ඩකට සවි කරලා තියෙනවා මේ විදිහේ. එතකොට මේ දණු සමූහයේ සැකිල්ලකට හදලා තියෙනවා. මේක තුන් සංදි ඇමුණු මෙහිවත් තුන් පුරුක් ඇමුණුම් මගින් සිවුරෝද මේ ට්‍රැක්ටරයට සම්බන්ධ වෙනවා. අපි කතා කළා කොකු නගුල පිළිබඳව. මේ තියෙන්නේ බඳු කොකු නගුලක රූපයක්. මේ තියෙන්නේ ඔය කියන කොකු තමයි. මේවා තමයි පසට ගිහිල්ලා පස විනාශ කරන්නේ. මේ තියෙන්නේ අර අපි කිව්ව රාමුව තමයි. හරි. එච්චරම ක්ලියර් නැහැ හැබැයි දල අවබෝධයක් ලබා ගන්න. හිච් පොයින්ට් කියලා කියන්නේ ට්‍රැක්ටරයට සම්බන්ධ කරන ස්ථාන.
ඊළඟ බිම් සැකසීමේ උපකරණය රොටවේටරය භ්‍රමණ පෝරුව එහෙම නැත්තම්. අපි ඉංග්‍රීසියෙන් කියනවා මේකට රොටවේටර් කියලා. දැනගන්න මේක ද්විතීයික බිම් සැකසීමේ යාන්ත්‍රික ක්‍රමයක් වෙනවා. අපි ශේෂ්ත්‍රයක හැඩලෑල් නගුල යොදලා බිම් සකස් කළාට පස්සේ තවදුරටත් විශාල පස් පිඩලි ඉතුරු වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ විශාල පස් පිඩලි ඉතා සියුම් වන විදිහට කුඩා කිරීමටත් වල් පැලෑට විනාශ කරලා කාබනික ද්‍රව්‍ය ලෙස පස් තුළට යවන්නත් භාවිතා කළ හැකි උපකරණයක් තමයි මේ රොටවේටර් හේවත් භ්‍රමණ පෝරුව කියන්නේ. මේක ට්‍රැක්ටරයට සවි කරන එක ඉතා පහසුයි. තුම් පොලකින් සවි කරන්න තියෙන්නේ. මේකෙත් තියෙනවා භූමි රෝධයක්. එයා උස් පහත් කරලා අපට සීසාන මට්ටම හෝ ගැඹුර තීරණය කරන්න පුළුවන්. අපි දන්නවා මේ රොටවේටරේ V වගාවේදී මඩ කිරීමට බහුලව යොදා ගන්නවා කියලා. මේ තියෙන්නේ වගේ රොටවේටර් එකක්. මේකේ තියෙනවා ගියර් පෙට්ටියක්. ඒ මගින් භ්‍රමණයක් ලබා දෙනවා. ඊළඟට මේ තැටි පස තුල යම් භෝගයක් තියෙනවා ඒ භෝගය අතර තියෙන වල් පැලාදිය මර්ධනය කරමින් වල් මර්ධනය හා අනවශ්‍ය ශාක ඉවත් කරනවා. මේ මගින් එයාට පුළුවන් අස්වැන්න ලබා ගන්න. හරි. එහෙනම් මෙන්න මේක තමයි රොටවේටරේ කියන උපකරණය. මේ උපකරණය පිළිබඳව අපි ලොකු විස්තරයක් නම් දක්වලා නැහැ. නමුත් දල වශයෙන් මට පුළුවන් මේ තියෙනවා රොටවේටර් හත් භ්‍රමණ පෝරුව. හැඩලෑලි නගුල යොදා බිම් සකස් කළාට පස්සේ ශේෂ්ත්‍රයේ තියෙන විශාල පස් පිඩලි කඩන්න තමයි මේක පාවිච්චි කරන්නේ. මේවා ඊටා සියුම් වන පරිදි කුඩා කරලා වල් පැලෑට විනාශ කරලා කාබනික ද්‍රව්‍ය වශයෙන් පස තුළට යවන්නයි කල්පනාව. ඕකේ තියෙන ළමයි මෙන්න මේ වගේ යාන්ත්‍රණයක්. මේකේ තියෙනවා එක්තරා තල කට්ටලයක්. මේකේ තියෙනවා එක්තරා තල කට්ටලයක් මේ විදිහට. මම නිකන් කියන්නේ තල 14ක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ මේ තල සෙට් එක ට්‍රැක්ටරේ මගින් බලය ලබාගෙන කැරකෙනවා මෙහෙම. මේක තමයි තල සෙට් එකේ විදිහ. මෙයා ට්‍රැක්ටරයෙන් බලය ලබාගෙන කැරකෙනවා. එතකොට මේකට ඉහළින් පියස්සක් හා ආවරණයක් තියෙනවා. මේකට ඉහළින් තියෙනවා කිසියම් ආකාරයක පියස්සක් හා ආවරණයක්. එතකොට වෙන්නේ මොකක්ද? මේ උපකරණය මගින් කපලා උඩ ගහන පස් ගිහිල්ලා මේ පියස්සෙහිවත් ආවරණය හැපෙනවා. හැපිලා කැට පොඩි වෙලා පරස්පරව පසට වැටෙනවා. එතකොට මේක තමයි රොටවේටරේ ක්‍රියාකාරීත්වය. මේ දණ්ඩ කැරකෙනවා. එතකොට පස් උඩ ගිහිල්ලා මේ තැටි හැප්පිලා කැට පොඩි වෙලා පසට වැටෙනවා. මේක තමයි රොටවේටරේ ක්‍රියා මූලධර්මය. හැඩලෑල් නගුල යොදා බිම් සැකසීමෙන් පසු ශේෂ්ත්‍රයේ විශාල පස් පිඩලි පවතින. මේවා ඉතා සියුම් වන පරිදි කුඩා කිරීමට වල් පැලෑට විනාශ කරලා කාබනික ද්‍රව්‍ය ලෙස පසට මිශ්‍ර කරන්නත් අපිට භාවිතා කරන්න පුළුවන් බිම් සැකසීමේ උපකරණයක් තමයි ඔය කතා කරන රොටවේටරේ හෙවත් භ්‍රමණ පෝරුව. මේ වගේ උපකරණ ට්‍රැක්ටර්ස් වලට සවි කරන එක හරිම පහසුයි. අපිට පුළුවන් භූමි රෝධය උස් පහත් කරලා සීසාන ගැඹුර හෙවත් සීසාන මට්ටම තීරණය කරන්න පුළුවන්. ඇත්තම මේ රොටවේටරේ කියන උපකරණය V වගාවෙත් බහුලව යොදා ගන්නවා මඩ කිරීමට. ඔය කතා කළේ V වගාවට කොහොමද අපි මේ උපකරණය යොදාගන්නේ කියන එක ගැන. එන්න ඊළඟ මේ තියෙන රොටවේටරේ එක අර වගේම රූපයක්.
මේ විදිහට පස් කප කප උඩ ගහලා මේ ආවරණයේ හිවත් කව එකේ වදිනවා. වැදිලා කැට පොඩි වෙලා ආපහු පසට වැටෙනවා. ඊළඟ උපකරණයේ තැටි පෝරුව. මේක තැටි නගුලට වඩා මදක් වෙනස් උපකරණයක් වෙනවා. මේක අපි යොදාගන්නේ ද්විතීක බිම් සැකසීමේ උපකරණයක් විදිහටයි. මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි මේකේ පවතින්නේ. මේකේ තියෙනවා ළමයෝ මේ විදිහට තැටි පේලි දෙකක්. මේ තියෙන එක තැටි පේලියක් වෙන්න පුළුවන්. මේ තැටි පේලිය ස්වාධීනව කැරකෙනවා. තව තැටි පේලියක් මේ විදිහට තියෙන්න පුළුවන්. ඒගොල්ලත් ස්වාධීනව කැරකෙනවා. මේ තැටි පේලි ස්වාධීනවයි කැරකෙන්නේ. එතකොට මේක කිසියම් රාමුවකට හයි කරලා තියෙනවා. මේ භ්‍රමණය වන තැටි සහිත ව්‍යුහය. කිසියම් රාමුවකට සවි කරලා තියෙනවා. ට්‍රැක්ටරේ ඉස්සරහට ගමන් කරද්දී මේ තැටි සහිත කොටස එනවා. මේ තැටි වල බරට ඒක පසට කාවදිනවා. කාවැදිලා පස්සංශුන් උඩට ගිහිල්ලා කැට පොඩි වෙලා ආපහු වැටෙනවා. මේක විශේෂයෙන්ම අපට යොදා ගන්න පුළුවන් ද්විතීක බිම් සැකසීමේ උපක්‍රමයක් විදිහට පස සමතලා කිරීමටත් එක්ක. තැටි පෝරුව මේකට ඕනනම් දැනගන්න අපි ඉංග්‍රීසියෙන් කියනවා ඩිස්ක් හැරෝ කියලා. එයටතේ කියනවා මේවායේ අක්ෂයකට සවි කළ තැටි කට්ටල කිහිපයක් තියෙනවලු. සෙට්ස් තියෙනවා. එක් කට්ටලයක තැටි 7ක් පමණ තියෙනවලු. වඩා ඉදිරියෙන් ගමන් කරන තැටි ප්‍රමාණයෙන් වඩා ලොකුයිලු. ඒ වගේම ඒවායේ කට්ටයේ දාර තියෙනවලු. පසුපසින් ගමන් කරන ඒවා සුමටයි. එතකොට ඉස්සරහින් ගමන් කරන තැටි තමයි පස් කැට පොඩි කරලා දාන්නේ. පස්සෙන් ගමන් කරන තැටි වලින් කරන්නේ ආපහු පස සමතලා කරනවා. ඒකයි මේ කියලා තියෙන්නේ ඉදිරියේ තැටි වලින් පස් කැට පොඩි කරන අතර පසුපස තැටි වලින් සමතලා කරනවා. ඒ අනුව තැටි නගුල භාවිතයෙන් පස පෙරන ලද ගොඩ ඉඩම් වල විශාල පස් කුට්ටි පොඩි කිරීම, මට්ටම් කිරීම, කලවම් කිරීම වැනි ක්‍රියාවන්ට මේක යොදා ගන්නවා. කවුද? තැටි පෝරුව. හොඳයි. එහෙනම් මේ අපි කතා කළේ ඩිස්ක් ප්ලව් එක හේවත් තැටි පෝරුව පිළිබඳව. තැටි පෝරුවේ අඩංගු තැටි සාමාන්‍ය තැටි නගුලේ තියෙන තැටි වලට ප්‍රමාණයෙන් කුඩයි. සංඛ්‍යාවෙන් වෙනස්. ඒවා විශ්කම්බයෙන් සෙන්ටිමීටර් 45යි 55යි තැටි නගුල නම් සෙන්ටිමීටර් 60ක් වුණා. අවතල තැටි වන අතර මේ තැටි දෙකක් අතර පරතරය සෙන්ටිමීටර් 15ක් වෙනවා. තැටි සියල්ල ඇක්සල් එකක් මගින් එකවර කරකවලා යන විදිහටයි හදලා තියෙන්නේ. මේ තියෙන බඳු තැටි පෝරුවක රූපය මේ පේනවද ඔබට තැටි පොදුවේ යම් රාමුවකට සවි කරලයි ක්‍රියාත්මක වෙන්නේ. ඒතර මේ තියෙන්නේ ඒ වගේම ටිකක් රූපයක් මේක එච්චර පැහැදිලි නැති වුණාට මේ පෙන්눔 කරන්න හදන්නේ ට්‍රැක්ටරයක් මගින් තැටි නගුලක් පාවිච්චි කරන විදිහ. ඊළඟට අපිට හම්බ වෙනවා ඇනදත් පෝරුව. මේකේ ඇන ගහලා තියෙනවා නිකන් දත් වගේ. එතකොට ඒ මගින් පස් කැට පොඩි කරලා ශීෂ්ත්‍රයේ සමතලා කරලා
ඉපනැල්ල ඉවර කරලා ගල් මුල් ආදී ඒවා නම් ඉවත් කරලා ඒ වගේ දේවල් කරලා දෙනවා ඇති. එන දත් පෝරුව යකඩ රාමුවකට සවි කරන ලද කොකු පේලි තුනකින් මේක සමන්. මේ වගේ කොකු තියෙනවා. කලින් සීසන් ලද ඉදමක කැට පොඩි කරන්න මුල් හා ඉපනැල්ල අයින් කරන්න. එහෙම නැත්නම් මූලික පොහොර යොදනවා වැනි ක්‍රියාවන්ට තමයි මේක පාවිච්චි කරන්නේ. මේක නිකන් කොකු නගුල වගේම උපකරණයක්. මේකේ තියෙනවා කොකු මේ විදිහට. මේ වගේ කිසියම් රාමුවක් අරගෙන මේ රාමුවට අපි කොකු සම්බන්ධ කරනවා වානේ කොකු මේ විදිහට. ඊළඟ අර වගේම තුම්පුරුක් ඇමුණුම් මගින් මේක ට්‍රැක්ටරයට සම්බන්ධ කරනවා. එතකොට මොකද වෙන්නේ? මේ මගින් කැට පොඩි කරන්න පුළුවන්. සීසාපු ඉදමක මුල් හා ඉපරල අයින් කරන්න පුළුවන්. පොහොර මිශ්‍ර කිරීම වගේ දේවල් පවා කරන්න පුළුවන්. මේක අපිට මේ පැත්තට ඇදගෙන ගියේ. රිජරය මේක අපි යොදා ගන්නවා ළමයෝ ඉස්සෙල්ලම අපි ළඟ තියනවා කියලා හිතන්නේ මේ වගේ තරම් මේ සමතලා වගා ශේත්‍රයක්. අපිට මේ සමතලා වගා ශේත්‍රය හදා ගන්න ඕන නම් පරිවර්තනය කර ගන්න ඕන නම් මෙන්න මේ විදිහට. කොයි විදිහටද? වැටි, ඇලි, වැටි, ඇලි, වැටි. මෙන්න මේ සඳහා තමයි අපි මේ උපකරණේ භාවිතා කරන්නේ. වැටි හා කාණු ආකාරයෙන් මේ තියෙන්නේ. පාත්ති සෑදීමට භාවිතා කරනවා. රිජරය පසක් දිගේ ඇදගෙන ගියාම ඉබේම අපට මේ වගේ පාත්ති ලැබෙන්න පුළුවන්. මේ තියෙන්නේ මේ වගේ රිජ එකක්. මේක ගමන් කරන්නේ ළමයෝ මේ පැත්තට. මේක ට්‍රැක්ටරේ මගින් බලය ලබාගෙන ගමන් කරද්දී මොකද වෙන්නේ? හරියට සපත්තුවක් වැලිපසක ඇදගෙන ගියා වගේ. සපත්තුව වැලිපසේ ඇදගෙන ගියාම මොකද වෙන්නේ? වැලි ටික දෙපැත්තට වැටලා නොගමුරු ඇලියක් පිළියෙල වෙන්නේ. අනේ වායේ ක්‍රියාවක් තමයි මේ මගින් සිදු වෙමින් පැවතුනේ. නමුත් ඒත් වෙනස් කරලා තමයි මේ දියුණු උපකරණයක් විදිහට අපිට මෙයා යෝජනා වෙලා තියෙන්නේ. මෙයත් අර වගේම සපත්තුවක් වගේ ඇදගෙන යනවා පසමත. ගියාම මොකද වෙන්නේ? තියෙන පස් ටික දෙපැත්තට දාලා ඇලියක් හැදෙන හැබැයි දියුණුවයි කියන්නේ මේක කරන ගැඹුර පාලනය කරන්න පුළුවන්. අපි දැන් කතා කරලා ඉවරයි ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ ගැන. අපි දැන් කතා කරලා ඉවරයි ද්විතීයික බිම් සැකසීමේ උපකරණ ගැන. අපි ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ යටතේ මිනිස් බලයෙන්, සත්ත්ව බලයෙන්, ට්‍රැක්ටර් මත. ද්විතීයික බිම් සැකසීමේ උපකරණත් ආපහු මිනිස් බලයෙන්, සත්ත්ව බලයෙන්, ට්‍රැක්ටර් මගින් කතා කළා. එහෙනම් අපට හමු වෙන තව උපකරණ වර්ගයක් තියෙනවා අපිට උන අංක 3 දාත හැකි මේකට. අතුරියත් ගෑමේ උපකරණ එව නැත්නම් පශ්චාත් බිම් සැකසීමේ උපකරණ. දැනගන්න වෙනම පශ්චාත් බිම් සැකසීමේ උපකරණ කියලා જાතියක් නෑ. ළමයි මේ ද්විතීයික බිම් සැකසීමට යොදා ගන්නා උපකරණම තමයි බොහෝ විට පශ්චාත් බිම් සැකසීමට යොදාගන්නේ. නමුත් ඒ සඳහාම විශේෂයෙන් නිපද වූ උදළු එහෙම නැත්නම් හෝ වර්ග එහෙම නැත්නම් වල් නිලන යන්ත්‍ර හේවත් වීඩර්ස් අපිට භාවිතා කරන්න පුළුවන්. දැනගන්න අපිට සාමාන්‍යයෙන් කියන්න පුළුවන් දෙයක් තමයි මේ ද්විතීයික බිම් සැකසීමේ උපකරණම තමයි මේ අපි දැන් කතා කරන අතුරුයක් ගෑමට පාවිච්චි කරන්න කියලා. නමුත් දැනගන්න ඒ සඳහා විශේෂයෙන් සකස් කළ උපකරණ පවා තියෙනවා. ඒවායේ මිල ගණන් අධික වෙන්න පුළුවන්. මේ අර්ථයේ හමුවන පළවෙනි උපකරණයට අපි කියනවා ජපන් රොටරි වීඩර් කියලා. ඉංග්‍රීසියෙන් කියනවා මේකට ජපනීස් රොටරි වීඩර් කියලා.
ජපනීස් රොටරි වීඩර්. මේක පාවිච්චි කරන්නේ අපි වියලි කලාපයේ වී වගාවේ වල් මර්ධනය කරන්න. මේ සඳහා යොදා ගන්න අපි සෙන්ටිමීටර් 20ක් පරතරයට වගා කරපු වී වගා ශේෂ්ත්‍රයක්. ඒකේ වපුරලා හෝ පැල මේ සති දෙකක් පමණ ගියාට පස්සේ නැත්නම් සති දෙකේ ඉඳලා 6ක් දක්වා කාලයකට පස්සේ අපි කරන්නේ මොකක්ද? මේකට ග්‍රැමොක්සෝන් ක්‍රමය යොදනවා. ඒක තමයි මෙතන මේ කියලා තියෙන්නේ. වල් පැල යටි පොඩි කර පස හා මිශ්‍ර කරයි. වල් පැල ගැලවී පස් සමග මිශ්‍ර වීම නිසා කාබනික ද්‍රව්‍ය පසට එක්වීම මේ ක්‍රමයේ වේගයෙන් සිද්ධ වෙනවා. ඔය අපි කතා කළේ ජපන් නෙළුම් කරේ හෙවත් ජපන් රොටරි වීඩර් එක ගැන. මේ තියෙන බඳු උපකරණයක රූපයක්. මේ තියෙන හැන්ඩලේ නම් මෙතනට අපට කියත හැකි මිට කියලා. එතකොට මේ වගේ දඬු දෙකක් ඇවිල්ලා ඒක ඉස්සරහින් මේ වගේ පැතලි ප්‍රදේශයක් තියෙනවා. ඒකේ තියෙනවා මේක මඩේරණ එක වළක්වන්න මේ ඊතලයක් දක්වලා තියෙනවා. ඒකට අපි කියනවා ෆ්ලෝට් එක හෙවත් ඉපිල්ල කියලා. මේ උපකරණේ දානකොට අපි කිව්වා පස්සේ නියමිත ජල උසක් තියෙන්න ඕනේ. ඒ වගේම පැලේ නියමිත වයසක් තියෙනවා. අපි කරන්නේ මොකක්ද? මේ උපකරණේ ගිහින් දාලා ගොයම් පැල හා පේලි අතර ඉදිරියට හා පසුපසට අරගෙන යනවා. මේ උපකරණය වී වගා කළ කුඹුරකට ගිහිල්ලා ගොයම් පැල පේලි අතර මේ උපකරණය ඉදිරියට හා පසුපසට අරගෙන යනවා. මෙහිදී මොකද වෙන්නේ? වල් පැල ගැලවිලා කැපිලා පසට යට වෙනවා. ජපානයෙන් හඳුන්වා දුන්න නිසා තමයි ජපනීස් කියලා කියන්නේ. ජපාන් රොටරි වීඩර් කියලා කියන්නේ ජපානයෙන් හඳුන්වා දුන්න නිසා. මේ තියෙන උපකරණයේ රූපයක් බව පැහැදිලි. මේ කියලා තියෙන එයාගේ ක්‍රියාකාරීත්වය ගැන තමයි. වී වගාවේ වල් මර්ධනයට තමයි යොදාගන්නේ. මෙන්න ගොයම පේලියට පරතරය සහිතව හිටවලා තියෙන්න ඕන. පැල හිටවලා වපුරලා සති දෙකේ ඉඳලා 6 දක්වා කාලය තුල තමයි මේක පාවිච්චි කරන්නේ. අපි මෙතෙන්දි කුඹුරේ ජල මට්ටම අඟලක් හෙවත් සෙන්ටිමීටර් 2.5ක් මොන උසට බැඳලා මේ පේලිය අතර වීඩරේ ඉස්සරහටයි පස්සරයි තල්ලු කරගෙන යනවා. එතකොට තමයි අර විතර වල් පැල ගැලවිලා කැපිලා පසට යට වෙන්නේ. හරිද? නම කල්නුත් මේ ගැන පොඩි මතක් කිරීමක් කළා. දැන් උපකරණ රූපයත් ඕගොල්ලෝ දැක්කා. ඊළඟට අපිට හම්බ වෙනවා අතුරුයත් ගෑම සඳහාම යොදාගත හැකි තවත් උපකරණ වර්ගයක්. ඒ උපකරණ වලට අපි කියනවා හෝ උපකරණ කියලා. එහෙම නැත්නම් මේවට සමහරු කියනවා අත් උදළු උපකරණ කියලා. hand mammals හෙවත් හෝ හෙවත් අත් උදළු උපකරණ. මේවා අතින් තමයි ක්‍රියා කරන්නේ සරලයි ඒ වගේම සැහැල්ලුයි. විශේෂයෙන් යොදාගන්නේ ගොඩ භෝගවල වල් මර්ධනය කරන්න. අපිට පුළුවන් ගොයම් හෝ භෝග පේලි අතර වල් පැල මර්ධනය කරන්න. ඒ වගේම වල් නෙලන්න. ඒ වගේම වගාවේ කුඩා ඇලි වාගේ දේවල් සකස් කරගන්න යොදා ගන්න පුළුවන්. මිරිස්, මුං ඇට, උඳ, කවුපි, බඩේරිඟු වැනි භෝගවලට තමයි වල් නෙලන්න භාවිතා කරන්නේ. පොහොරේදීම පස්බුරුල් කිරීම හා පොහොර පසට මිශ්‍ර කරන්නත් පුළුවන්. ඒ ඉතින් පොහොර අරගෙන පසට දාලා අපිට පුළුවන් මේ උපකරණ මගින් පසට මිශ්‍ර කරන්න. හරිද? එතකොට මේ දක්වලා තියෙන්නේ අපි අත් උදළු හේවත් හෝ උපකරණ ගැන. දැන් මෙන්න මෙහෙම ගැටලුවක් වෙනවා දරුවනි. අපි ওই විදිහට බිම් සැකසීම සඳහා යන්ත්‍ර සූත්‍ර භාවිතා කරනවා කියලා හිතන්නේ. අපි ප්‍රාථමික බිම් සැකසීම, ද්විතීයික බිම් සැකසීම, අතුරු යත් ගෑම හේවත් අතුරු බිම් සැකසීම ආදී වශයෙන් බිම් සැකසීමේ ක්‍රියාවට අධිකව යන්ත්‍ර සූත්‍ර භාවිතා කරනවා. මේ විදිහට බිම් සැකසීමේ ක්‍රියාව සඳහා යන්ත්‍ර සූත්‍ර භාවිතා කළොත් ඒකෙන් පසට හා පරිසරයට වෙන්න පුළුවන් ගැටලුකාරී තත්ත්වයන් තමයි මේ පෙන්වුම් කරලා තියෙන්නේ.
මාතෘකාව බිම්සක සීම සඳහා යන්ත්‍ර සූත්‍ර භාවිතයේ මගින් පසට හා පරිසරයට ඇතිවන බලපෑම. පළවෙනි බලපෑම තමයි ළමයෝ මේ බරින් වැඩි උපකරණ යන්ත්‍ර සූත්‍ර භාවිතා කරපුවාම මොකද වෙන්නේ? පස තද වෙනවා. මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා compaction of soil කියලා. එතකොට විශේෂයෙන්ම පස තදවීම වැඩිපුරම පෙන්눔 කරන්නේ තෙත් පස්වල. තෙත් පස පහසුවෙන්ම තද වෙන්න පුළුවන්. දෙවන ගැටලුව තමයි මේ බිම් සැකසීමට යන්ත්‍ර භාවිතා කරපුවාම විවිධාකාර අහිතකර වායූන් මුදා හරිනවා පරිසරයට. පස සංකණය වෙනවා, දෙවනුව අහිතකර වායූන් මුදා හරිනවා. දැනගන්න විශේෂයෙන්ම මේ වගේ වායූන් මුදා හරින්නේ දැන් මේ කෘෂිකාර්මික කටයුතු වලට යන්ත්‍ර සූත්‍ර ගෙනාවොත් ඒවා සිදුවන ඉන්ධන දහනය මත. ඒ නිසා කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්, හයිඩ්‍රජන් සල්ෆයිඩ් වැනි වායූන් තමයි මේ මගින් නිකුත් කරන්නේ. ඊළඟට මේ යන්ත්‍ර මගින් පරිසරයට බැරලෝහ මුදා හරිනවා. විශේෂයෙන්ම ලෙඩ්, කැඩ්මියම් වැනි බැරලෝහ වර්ග මුදා හරිනවා. දැනගන්න විශේෂයෙන්ම ඉන්ධන දහනය වෙනකොට නිකල්, ඉඩියම්, කැඩ්මියම් වැනි බැරිලෝහ මුදා හරින එක තමයි මේකට හේතු වෙලා තියෙන්නේ. එතකොට මේ විදිහට බැරලෝහ පසට එකතු වුණාම ඊළඟට එක ගලාගෙන යන්නේ කොහාටද? ජලාශය වලට හෝ භූගත ජලයට. ඊළඟට මොකද වෙන්නේ? මේ භූගත ජලයේ මේ බැරලෝහ ප්‍රතිශතය ඉහළ යනවා. ප්‍රතිඵලය වෙන්නේ මොකක්ද? පානය කරන්නන්ට විවිධ සෞඛ්‍ය ගැටලු උදාහරණ පිළිකා වැනි තත්ත්ව පවා ඇති වෙන්න පුළුවන්. තව ගැටලුවක් තමයි මේ යන්ත්‍ර සූත්‍ර භාවිතයේ මගින් නැතිවුණු අම්ල වර්ෂා හටගන්නවා. මේ යන්ත්‍ර සූත්‍ර මගින් නිකුත් කරන ආම්ලික වායුන් වර්ග වර්ෂා ජලයේ දිය විනහම ආම්ලික වර්ෂාවන් හෙවත් අම්ල වර්ෂා සුළු වශයෙන් ලැබෙන්න පුළුවන්. මොකද අපි දන්නවා කිසියම් ජල සාම්පලයක pH අගය 5.6ට වඩා අඩු නම් එයා ආම්ලිකයි. ඉතින් මෙතනත් ඒව එච්චර නම් අඩු වෙන්න හේතුවක් නෑ. නමුත් යම් දුරකට pH අගය අඩු වෙන්න පුළුවන්. ඔය පසට නැත්තම් අපි යන්ත්‍ර සූත්‍ර මගින් විවිධ ද්‍රව්‍ය නිකුත් වෙලා ඒවා වාෂ්ප වශයෙන් ගිහිල්ලා වර්ෂාවට ලක් වීම තුල. ඒකයි මේ කියලා තියෙන්නේ. අම්ල වර්ෂාව ගැන. ඊළඟට ශබ්ද දූෂණය. දැන් පොඩි ගැටලුවක් තියෙනවා ළමයි. දැන් ට්‍රැක්ටරයක් හිමින් ක්‍රියා කළත් ඒකෙන් විශාල ශබ්දයක් නිකුත් වෙනවා. මේ වගේ විශාල ශබ්දයක් නිකුත් වෙන්න හේතුව තමයි ওই ට්‍රැක්ටර්ස් වල තියෙන්නේ මම නිකන් කියන්නේ සිලින්ඩර් හෙවත් පිස්ටන් තුනක්. මේක වැඩ කරද්දී හරියට සමතුලිත වෙන්නේ නැහැ. ඒ නිසා ඇති වෙනවා දෙදරීමක් හෙවත් ভাইබ්‍රේෂන් එකක්. ඒක තමයි ට්‍රැක්ටරයක ශබ්දයේ වශයෙන් අපිට දකින්න පුළුවන් වෙන්නේ. ඒතර මේ වාගේ උපකරණ නගුල් ආදිය දාගෙන නිතරම මේක ශබ්ද කරමින් සීසාන්න ගියාම ඒ පරිසරයේ පවතින ශබ්ද දූෂණයක් සිද්ධ වෙනවා. ඒ ගැන මේ කියලා තියෙනවා. ඊළඟට ට්‍රැක්ටර් ආදිය මගින් පිට වෙනවා ඉන්ධන, තෙල්, ග්‍රීස් වගේ දේවල්. ඒ මගිනුත් ආපහු ජලය දූෂණය වෙනවා. ඒවා ජලයට කලවම් වෙනවා. ඊළඟට මේ යන්ත්‍ර මගින් නොයෙකුත් අපද්‍රව්‍ය, ග්‍රීස්, එන්ජින් ඔයිල් ආදී නිකුත් වෙනවා. ඒවා පාංශු ජීවීන්ට හානිදායක වෙනවා. පාංශු ජීවීන් වර්ණ දානවා. මෙමගින් කාබනික ද්‍රව්‍ය වියෝජනය හා පාංශු චක්‍රීකරණය වැනි ක්‍රියාවන් අඩාල වෙනවා. ඇයි? මේ යන්ත්‍ර මගින් බැරලෝහ ශ්‍රාවය කරලා පෝෂක චක්‍ර පවා බිඳ වැටීමේ තර්ජනයට ඇවිල්ලා තියෙනවා. අංකාට මේ යන්ත්‍ර මගින් නිකුත් කරන විෂ ද්‍රව්‍ය තෘණහාර අනිල මගින් උරාගනි. ඒවා ගවයින් වැඩි සතුන්ට ආහාර වශයෙන් ලබා දීමෙන් මස්කිරි, බිත්තර ආදී සංකට කරා මිනිසාගේ දේහයට මේවා ඇතුල් වෙනවා. ඒකත් ඇත්ත. මීට අමතරව යන්ත්‍ර සූත්‍ර භාවිතයේ මගින් බිම් සකස් කිරීම ආදී කටයුතු කරද්දී අපි ගවයින්, මී ගවයින් වගේ සත්තු යොදාගන්නේ නැහැ. එහෙනම් ඒ වගේ කටයුතු වලට මී ගවයින් යොදා ගැනීමේ අවස්ථා මගහැරී යනවා. එතකොට අපේ පසට නැත්තම් පරිසරයට ලැබෙන්න තිබිච්ච සත්ත්ව පොහොර විශාල ප්‍රමාණයක් අපිට යනවා. ඊළඟට බෑවුම් මිඩම් වල ට්‍රැක්ටර්ස් වැනි උපකරණ භාවිතා කරපුවාම ඒ ට්‍රැක්ටරයේ රෝද වලින් පාංශු කාදනය වැඩි කරනවා.
අපි මොනවා කිව්වත් මේ යන්ත්‍ර භාවිතා කරන්න ගියාම ඒවා මගින් දූවිලි අවුස්සනවා. එහෙම නැත්නම් ශබ්ද දූෂණයක් ඇති කරනවා. ලියාගන්න අහගන්න යන්ත්‍ර මගින් මේ විතර අපි නොයෙකුත් උපකරණ පාවිච්චි කරපුවාම ඒවා මගින් එක පැත්තකින් යන්ත්‍රය මගින් අනික් පැත්තෙන් උපකරණය මගින් පරිසරයට දූවිල්ල මුදා හරිනවා. මේ දූවිල්ල මගින් වායු ගෝලයේ දූෂණය වෙනවා. ඒකට සමාන්තරව ඒවා ආශ්‍රිත වැඩ කරන අයගේ පෙනහළු පද්ධති සුසන පද්ධති ආශ්‍රිත මොනවද මේ ආසාදන නැත්නම් අසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. ළමයෝ මේ වාගේ අසාත්මිකතාවයක් තමයි ඇදුම රෝගය කියලා කියන්නේ. දැන් ඉස්සර කාලේ නම් මේ තත්ත්වයේ තිබුණේ නාගරික ප්‍රදේශවල වාහන මගින්. නමුත් දැන් මේක ග්‍රාමීය ප්‍රදේශවලටත් මේ කෘෂිකර්මය හා බැඳී මේ අවදානම පවතින්න පුළුවන්. අපි එහෙනම් කතා කළා කෘෂිකාර්මික ක්‍රියාවන්ට යොදා ගන්න උපකරණ පිළිබඳ වර්ගීකරණයක් හා විශේෂයෙන්ම කෘෂිකර්මාන්තයේදී නැත්නම් කෘෂිකාර්මික නැත්නම් බිම් සකස් කිරීමේ උපකරණ භාවිතා කිරීමෙන් ඇති වෙන්න පුළුවන් ගැටලු මොන වගේද කියන එක ගැන. අපි දරුවෝනේ එහෙනම් ඒ සමග මේ බිම් සැකසීමේ උපකරණ කියන පාඩම නැත්නම් ඒකකය නිමා කරනවා. මෙබඳුම ඒකකයකින් ඔබ සමග ඉදිරියේදී හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් සියලු දෙනාටම ඉතා සුබ කාලයක් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ආයුබෝවන්.